බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා නිලඹරේ සැඳෑව බබලෙන ගානයි නිහඬයි හැම දෙන නිසාසල ගානයි පරිසරයට දම් රස ආඩමානයි සාදු නදින් මිහි සැනසෙන ගානයි ගුණදම් රාසය පිළිබඳ තාතු දැනීමට සැනසුම සතුට ටික මොහොතක් ගැනීමට පෙර ඉඳලාම එන සිරිතක් රැකීමට සූදානම් වන්න පන්සිල් ගැනීමට නමස්කාරය කියන කවුරුත්
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปัดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปังสมาธิยามิසාදු කියන්න මුදුන්කොටුව මේ ආරණ්‍ය සේනාසනයේ වර්තමාන අනුශාසක අප හිතවත් ගොඩකවැල රතනසාර පඬිත් හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ නමස්කාරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද මේ ආරණ්‍ය සේනාසනයේට බොහොම සුවිශේෂී දවසක්. ඊටාම ලස්සන බෝධි ප්‍රාකාරයක් ඉදි කරලා තියෙනවා. බෝධි ආරක්ෂා කරන්නට ලස්සන රන් වැටක් එක්ක පින් ලැබෙන විදිහට අලංකාර බෝධි ඝරයක් නිර්මාණය කරලා තියෙනවා. මම වර්තමාන කාල සීමාව තුලදී මේ වගේ අලංකාර ඒ වගේම වෙනස්ම විදිහේ නිර්මාණයක් දැක්කමයි. ඉතින් ගොඩක් සතුටු වෙනවා. එවැනි සුවිශේෂී දවසක අපිට පූජා පින්කමක් සඳහා ආරාධනා කිරීම ගැන සතුටු වෙනවා. මේ වගේ තැනකට එන්න ලැබීම ගැන ගොඩාක් සතුටුපත් වෙනවා. හරිම නිස්කලංක පරිසරයක තියෙන ආරණ්‍ය සේනාසනයක්, හිත නිවෙන තැනක්, හැමෝටම පින්කෙතක් බඳු පූජනීය ස්ථානයක්.
ඉතින් මූලිකව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. රෑබෝ වෙනවා ගොඩක් අය යන්නත් ගියා මං හිතන්නේ රෑ වෙන නිසා වෙන්නේ නැති. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකස් කරගත්ත සියලු පූජාවන් තුන් ලෝකේම සනහා වදාළ බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධත්වයේ ලබා දෙන්නට සෙවණ දුන් ශ්‍රී මහා බෝධිරාජන් වහන්සේට පූජා කරමි පූජා වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් සාදුකාරයක් පවත්වන්න. මූලිකව තුනුරුවන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා කවියක් ගානේ හැමෝම සාදු කියන්න නැවත සාදුකාරයක් පවත්වන්න පින්කම ආරම්භ කරන්නට. සිරිනිසාර පූජනීය හරණ මොක්ෂ අන්ධකාර පරම මොක්ෂ සාදනීය ලෝතුරා සමින්දේ වන්දිමිපා සුගන්දේ සිබිමිපා නිබන්දේ අනවරාග සසර මාර්ග මොහතිමිර අන්ධකාර එහි පාසංස ධර්මනාය ලෝතුරා දාහං හිමි වන්දිමිදම් සුගන්දේ සිඹිමිදම් නිබන්දේ පුඤ්ඤකෙත්ත බව විසාල සාක්‍ය පුත්‍ර උසුසීල සුපටිපන්න ගුණේ නිසාර සුපින්වත් සංගුන්ගේ වන්දිමිපා සුගන්දේ සිඹිමිපා නිබන්දේ මා කියවට පසු කියන්න නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේ
වාතුණු රුවනට සැමදා තිසරණ සරණ යමි කායේ නච්ච සාර නං යාමි වාචායච සාර නං යාමි මනසාපිච්ච සාර නං යාමි ධම්මං සරණං ගච්ඡාමි කායේ නච්ච සාර නං යාමි වාචායච සාර නං යාමි මනසාපිච්ච සාර නං යාමි සංඝං සරණං ගච්ඡාමි සාදු කියන්න ශ්‍රද්ධාවෙන් සකස් කරගත් සියලු පූජාවන් පූජා කරනවා පූජා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන කවුරුත් මං කියුවාට පස්සෝ මේ ගාථාවන් කියලා පුද පූජාවන් පවත්වන්න සද්ධාය සම්පදිත්තේන දීපේන තමදන්තිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනං සුගන්ධිනා හංගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝ පේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින් දස්ස සිරිපාද සරෝරුහේ මොහාදුර නසාලු සම්බුදු පියාණන් වහන්සේට පහන් පූජා කරමි නිවන් සුව මම
පතමි ගුණ සුවඳ විහිදු සම්බුදු පියාණන් වහන්සේට සුවඳ දුම් පුදමි නිවන් සුව මම පතමි සිල් සුවඳ පැතිරු සම්බුදු පියාණන් වහන්සේට සුවඳ මල් පුදමි නිවන් සුව මම පතමි දම් රස බෙදා දුන් සම්බුදු පියාණන් වහන්සේට ගිලම්පස පුදමි නිවන් සුව මම පතමි කෙලෙස් මාරු සිඳලු සම්බුදු පියාණන් වහන්සේට දහත් පූජා කරමි නිවන් සුව මම පතමි ගුණයෙන් අනන්ත වූ ගමනින් සාන්ත වූ පැවැත්මෙන් සංවර වූ මුළු ලොවට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේට මේ සියලුම පූජාවෝ පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා සාරීරික දා ගැබ් මම වඳිමි පාරිභෝගික බෝධිය වඳිමි උද්දේශික බුදු රුවනිති වඳිමි මේ තුන් බෝධිය සෑමදා වඳිමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම
සන්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාදු කියන්න. සුළු වෙලාවක් හැමෝම මෛත්‍රී භාවනා වඩන්න. මං කිව්වට පස්සේ මෙසේ කියලා මෙනෙහි කරලා සුළු වෙලාවක් භාවනා කරන්න. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා සියලු අපාද සත්ත්ව යෝද සියලු දිපාද සත්ත්ව යෝද සියලු චතුප්පාද සත්ත්ව යෝද සියලු බහුපාද සත්ත්ව යෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා. සාදු කියන්න. බෝධිරාජයන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරන්නට මේ කවි කියන්න. අපි රැබෝ වෙන තෙක් පූජාව පවත්වන්නේ නැහැ. මේ පින්කම සෝදානම් කරලා මේ කටයුතු සිද්ධ කරලා මේ වස්පස් කරලා අන්තිමට ගෙවල් වලට යන්න ඕන. අපි දන්නවා මේ කාලේ බොහොම අමාරු කාලයක්. ඒ නිසා මේ වෙලාවේ බොහොම සදහැසිතින් ගෞරවයෙන් බෝධීන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්නට මා කිවාට පසු මේ කවි කිහිපය කියන්න. නැවත සාදුකාරයක් පවත්වන්න. මම මේ මළුවට යනවා එනවා බොමුල් බෝපත් මට පෑගෙනවා සමාවදී මාගේ පවුවාර වනවා බෝරජුනේ මාට අවසර දෙනවා දෙව්ලොව දෙවියන් පුදලාද බෝධිය
නාලොව සතියක් පුදලාද බෝධිය දෙනෝදහක් දෙන වන්දිනා බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය උඩමළුවේ බෝ රජු ඇජබෙනවා දෙවැනි මළුවේ මල් පහන් දිලෙනවා වැලි මළුවේ මහා සෙනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකින්නවා දෑත නළලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාට පින් කෙතවන්නේ නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු බුදු හිමි නාම දින්නේ සාදු සාදු සාද හම් නාම දින්නේ සාදු සාදු මහා සංඝ නාම දින්නේ නැවත සිහිපත් කරන්න සියලු පූජාවන් ගෞතම බුදුරජාණන් වහන්සේ ඉඳලා තන්නංකර බුදුහාමුදුරු ඉඳලා ගෞතම බුදුහාමුදුරු දක්වා වැඩ සිටිය සියලු බුදුවරුන්ට උන්වහන්සේලාට පිටදුම් බෝධීන් වහන්සේලාට පූජා කරමි පූජාම වේවා කියලා සාදුකාරයක් පවත්වන්න හැමෝම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු නැවත සාදුකාරයක් පවත්වන්න ගොඩකේවල රතනසාර අපේ පඬිත් හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි ඊටාම වැදගත් පින්කමක් සිදු කරපු අවස්ථාව මේ පින් සිදු වෙන පූජනීය පින්කම සිදු වෙන දවසේම ඔගොල්ලන්ගේ ගමේ පන්සලේ ගමේ අරණ්‍ය සේනාසනේ හාමුදුරුවන්ගේ උපන්දිනේ යෙදෙන දවස. ඉතින් වර්තමානයේ උපන්දිනයක් සිහිපත් කරන ස්වභාවය ගත්තාම
ඊට හාත්පසින්ම වෙනස් මේ උපන්දිනේ සමරන ආකාරය. අපි දන්නවා ගෙවල් වල ඔයගොල්ලෝ උපන්දින සමරන්නේ කොහොමද? කේක් ගෙඩියක් ගෙනහලානේ. අර ඉටිපන්දන් ගෙනහල්ලා happy birthday to you කියලා ඕක ඉතින් වටේ ඉන්න අයත් එක්ක ගෙනහල්ලා හොඳට කනවා. නේද? ඊළඟට රැයට සාදෙකුත් දානවා. බෞද්ධ අම්මා තාත්තා විදිහට බෞද්ධ දරුවෝ විදිහට අපි අවබෝධ කරගන්න ඕන අපි ජීවත් වේ යුත්තේ තුනුරුවන් එක්ක කියන කාරණාව. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් තුනුරුවන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නවා අඟුලිමාල පිරිත කියලා. යතෝහං භගිනියරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංවිච්ඡපානං ජීවිතා ඕරෝපේතා. අඟුලිමාල හම්දුරුවන්ගේ ප්‍රාර්ථනාව තමයි මම ආර්ය ජාතිය උපන් පටන් කිසි කෙනෙකු මරලා නැහැ. කිසිම පාප කර්මයක් කරලා නැහැ. ඒ ආනිසංස බලයෙන් මේ ආර්ය කාන්තාවගේ ගැබහොත් දරුවා ඥානවන්ත වේවා, පින්වන්ත වේවා, ශ්‍රේෂ්ඨ දරුවෙක් බවට පත් වේවා කියන ආශිර්වාදය ලබා දුන්නා. එදා ඉඳලම ඉපදුනහම ඉඳුල්කට ගෑම, අකුරු කියවීම, පෙරපාසල් යැවීම, උපන්දින සැමරීම, විහාර ජීවිතයටපත් වීම මේ කියන හැම කඩයිමක් තුලම අමතාතා බෞද්ධ මිනිසු කලේ තුනුරුවන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න එක. ඉතින් අද කොහොම එකතු වෙලා ලස්සන පින්කමක් කරපු දවසේ හම්දුරුවන්ට ආශිර්වාද කරන්න නිරෝගී සම්පත් ලැබේවා, දීර්ඝායු සම්පත් ලැබේවා, මේ ගමට සේවය කරන්න උන්වහන්සේට දීර්ඝායුෂයම ලැබේවා කියලා කවුරුත් මුලින්ම සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඊළඟට පින්වත්නි, අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා බෞද්ධයන් විදිහට ධර්මානුකූලව ජීවත් වෙ යුතුයි කියලා. අපි දන්නවා වර්තමාන සමාජයේ ධර්මයේ තිබෙන අවශ්‍යතාවය. අපේ රාජ්‍ය නායකයන්ට මොකද උනේ පහුගිය කාලේ? රාජ්‍ය නායක එළෝලා දැම්මා. ඇයි එම වෙන්න හේතුව? මේ රට මේ ලෝකේ තියෙන ආර්ථික අතින් ඒ කියන්නේ ඍණාත්මකව ගත්තොත් අඩුම රට බවට මේ රටපත් වුණා. අපි හැමදාම අනුන්ට ගරහපු જાතියක් නේ. අපි ඉතියෝපියාවට ගැරෙව්වා. ඉතියෝපියාව අද ලංකාවට වඩා දියුණුයි. තේරුණාද? සෝමාලියාවත් යම් කිසි තත්ත්වයක ඉන්නවා. අපි ඉන්නේ බොහොම අඩු තැනක. අපි මේ අඩු තැනටපත් වෙන්න හේතුව තමයි යමතාත්තා ධර්මේ නැතිකම. බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන අධම්මික කියලා සූත්‍රයක්. අධම්මික කියන සූත්‍රය තුල පැහැදිලි කළා රජතුමාගේ ඉඳලා ඒ රටේ පහළ මිනිස්සයා දක්වාම මිනිස්සු අධර්මික වුණාම හිරුසඳු පවා පායන්නේ විෂමව කිව්වා. ඍතුන් පවා ඇති වෙන්නේ විෂමව කිව්වා. ඒ කියන්නේ වහින්නේ කාලේ නෙවෙයි වහින්නේ, පායන කාලේ නෙවෙයි පායන්නේ. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා කිව්වා. අද අපේ රටට ඒක ඇති වෙලා. ඊළඟට පින්වත්නි, තණ්හාව, ලෝභකම, බලලෝභීකම මේ කියන විස බීජ චබින් චින්දති චවෙන් චෙත්වා මන්සං චින්දති මන්සං චෙත්වා නහරුං චින්දති නහරුං චෙත්වා අට්ටිං චින්දති අට්ටිං චෙත්වා ආභව තිට්ඨති. ඔය තණ්හාව, ලෝභකම, බල තණ්හාව කියන විස බීජ බුදුහාමුදුරු දේශනා කළා ශරීරයේ ඇට මෙදුළු දක්වා ලය ශරීරය පවා පසාරු කරමින් යන්න පුළුවන් දෙයක්. එහෙම ගියොත් ඒගොල්ලන්ගේ ජීවිතය විනාශ වෙනවා කියලා පැහැදිලි කළා. එහෙනම්
බුදුහාමුදුරන්ගේ ධර්මය අත්‍යවශ්‍ය කාලයක් අද. ඊළඟට ඔබට මම පැහැදිලි කරන්න කැමතියි. මනුස්සකම කියන එක පුදුම තරම් විදිහට දියාරු වෙලා යන සමාජයක්. අපේ මිනිස්සු ගොඩාක් මිනිස්සු වගේ පෙනුනට ඇත්තටම ක්‍රියාකාරීත්වයන් තුළ තියෙන්නේ තණ්හාව, කුහකත්වයේ, මාන්න, ඉරිසියාව වගේ දේවල් නේද? මුදුන් කොටුවේ පැත්තේ නැද්ද ඒ වගේ අය? ෂෝක් මේ පැත්තේ ඒ වගේ නෑ නේද? ඉන්නවද? ඉන්නවලු ගමම ඉවරයි. මේ පැත්තේ ඉන්නවද තව මිනිස්සුෙකුට හරියන අය? හරියනට කැමති අය? ඉන්නවද? ඔව් ඉන්නවනම් ලෝකෙ එකම ගා මුදුන් කොටුව. ඒ කියන්නේ මිනිස්සු තණ්හාව, කුහකත්වයේ, මාන්න, ඉරිසියාව පළපදියම් කොටගෙන ජීවත් වෙන්නේ තව මිනිස්සෙක් හැදෙනවටවත් කැමති නැහැ. මෙහි ඉන්නවනම් ලෝකෙ එකම ගම කොහෙද? මුදුන් කොටුව. සංස්කෘත පඬිවරයෙක් මිනිස්සු ගැන මෙන්න මෙහෙම මේ ਵਿਚාරයක් කළා. මුඛපද්ම දලංකාරං වාචා චන්දන සීතලං මදුට්ඨිෂ්ඨති දිව්වාග්‍රේ හදයතු හලහලා. මුඛපද්ම දලංකාරං මිනිස්සුන්ගේ මුහුණ අමතාතා බැලූ බැල්මට පියුමක් වගේ ලස්සනයි කිව්වා. වාචා චන්දන සීතලං වචන කතා කරනකොට සඳුන් වගේ සිසිලයි කිව්වා. මදුට්ඨිෂ්ඨති දිව්වාග්‍රේ වචන කතා කරනකොට දිවාගේ මී පැණි වැක්කිරෙන්න වගේ කිව්වා. හැබැයි හෘදයේ තොහලහලං හදවතේ තියෙන්නේ විෂ වායුවක් කියලා කිව්වා. තේරුණාද? අයියේ අක්කේ නංගී මල්ලියේ නැන්දේ කියාගෙන හිටියට වැඩියෙන් ඉන්නේ අපිටම වල කපන જાතිය අයල. මුදුන් කොටුවේ නැද්ද ඒ වගේ? මෙතන නැද්ද? දැන් හිතනවා මෙහෙම බණ කියනකොට මේ බණ ටික නම් අපේ අල්ලපු ගෙදර කාට ෂෝක් බණ ටික අප්පා ආවේ නෑනේ උන්ද කියලා. ඇයි ඔයගොල්ලෝ ගාව තණ්හාව, කුහකත්වයේ, ඉරිසියාව, මාන්නේ නැද්ද? ඔයගොල්ලෝ ගාව තියෙන්න පුළුවන්. එහෙනම් කියන්න මේ බණ මටමයි මා සඳහාමයි. කියන්න මේ බණ මටමයි. කියන්න මේ බණ මටමයි මා සඳහාමයි. පින්වත්නි, මනුස්සකම නැතුව මොන දේ තිබුණත් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට අපේ හිත හදාගන්නත් කොච්චර බුදුහාමුදුරන්ගේ ධර්මයේ වටිනවද බලන්න. අපි හැම වෙලාවකම සතුටින් ජීවත් වෙන මිනිස්සු නෙවෙයිනේ. එදිනදා ජීවිතේ බලාපොරොත්තු සොම් වුණාම හිතට දුකක් ඇති වෙනවා. සමහරවට අඬනවා. සමහර වෙලාවට දුක කියා ගන්න විදිහක් නැතුව කල්පනා කර කර ඉන්නවා. පින්වත්නි, මේ ලෝකේ ස්වභාවය යන්නේ එක. මානසික ප්‍රශ්න ඇති වුනහම, මානසික ආතතියෙන් ඇති වුනහම මට කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ කියලා හිතන වාර ගන්න අනන්තයි. මට කොච්චර සැප සම්පත් තිබුණත් මගේ හිතේ සතුට නැහෙනේ කියලා දුක හිතෙන අවස්ථා අනන්තයි. පින්වත්නි, ඒ අනන්ත දුකට එදිනදා ජීවිතේ බලාපොරොත්තු සුණුනහම, කැමති දේවල් ලැබෙන්නේ නැති වුනහම, බලාපොරොත්තු වෙන දේවල් වෙන්නේ නැති වුනහම ඒ ඇති වෙන දුක පීඩාව නැති කර ගන්නටත් බුදුහාමුදුරන්ගේ ධර්මය අසුරු කරන්නට ඕන. අද අපේ සමාජයේ ඉන්න ගොඩාක් තරුණ අයට ඉවසීම, විඳ දරා ගැනීම කියන එකක් නැහෙනේ. මානසික ආතති පීඩාවන් නැති වුණාට පස්සේ බෙල්ල වැල දා ගන්නවා, ගිනි තියා ගන්නවා, වසබනවා, කෝච්චියට පනිනවා. කෝ ඉවසීම? කෝ විඳ දරා ගැනීම? මේ ජීවිතය ලස්සන වෙන්නේ නැහැ පින්වත්නි, ඉවසන්න බැරුව. මේ ජීවිතය ලස්සන වෙන්නේ නැහැ විඳ දරා ගන්න නැතුව. ඔබේ ජීවිතේ ඔබ කල්පනා කරන්න කොච්චර විඳ දරා ගැනීම වලට මුහුණ දුන්නද කියලා. ඔබේ ජීවිතේ සමහර දේවල් කොච්චර ඔබ ඉවසලා තියෙනවද? ඉවසන්න, විඳ දරා ගන්න දේවල් අපිට අපේ ජීවිතේ ඇති වෙනවා. ඒ හැම දෙයකටම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා පින්වත්නි. ඒ නිසා මම නැවත නැවත සිහිපත් කරනවා, ධර්මය අසුරු කරන්න. ඊළඟට විශේෂයෙන්
මනුස්සකම කියන එක තියාගෙන ජීවත් වෙන්න ඕන. තව විනාඩි දෙකක් අරගෙන පැහැදිලි කරනවා මේ හැම පින්කමක්ම මේවා අපිට ගොඩක් වටිනවා. මම සතුටු වෙනවා ගොඩක් තරුණ පිරිස ඉන්නවා අයියලා මල්ලිලා අක්කලා නංගිලා මේ තරුණ පිරිස් මේ වගේ පින්කම් වලට සම්බන්ධ වීම ගැන අපිට තියෙන ලොකු සතුටක්. ඔයගොල්ලෝ දන්නවද Facebook එකේ තියෙනවා මුහුණු පොතේ निरागमिक කියලා page එකක්. निरागमिक කොහෙන් ආපුන්ද මන් දන්නේ. ආගමක් නෑ, no religion. සමහර රටවල් වලට ධර්ම දේශනා වලට ගිහිල්ලා සුද්දන්ගෙන් ඇහුවොත් what is your religion කියලා මොකක්ද ආගම කියලා ඇහුවොත් no religion. ආගමක් නැති සුද්ධ ලෝකේ ඕන තරම් ඉන්නවා. ලංකාවට කොහොමද මේ සංස්කෘතිය ආවේ? निरागमिक කියලා page එකක් තියෙනවා. ඒක ඇතුලේ භික්ෂුන් වහන්සේලාට ගහනවා පන්සල් සංස්කෘතිය විනාශ කරනවා. දෙයනේ මට හිතෙනවා මේ දරුවා ලැබෙන්න ඉන්නකොට පිරිත් කිව්වේ ඒගොල්ලන්ට හාමුදුරු. ඒගොල්ලන්ට අකුරු කියෙව්වේ හාමුදුරු ඉස්සල්ලා. පන්සලට ගෙනහම පිරිත් නූල ගැට ගැව්වේ හාමුදුරු. පන්සලට හාමුදුරුවන්ට මේ පේජ් හදාගෙන සමහර තරුණ පිරිස් බොහෝ විදිහට නින්දා අපහාස කරනවා. ගොඩාක් ආගම් මාලේ ඉන්නේ සමහර තරුණයන්ට ඇත්තටම මේ ඒ ආගම් බොරු ආගම් මාලේ තියෙනව නේද? ඒක තියෙන්නේ කවදාවත් පන්සල් එන්නේ නැති අය. ඔය බොරු සෝබනකාර ගෑනු ළමයිනුත් ඉන්නව එහෙම. කොල්ලන්ටම කියලා හරියන්නේ නැහැ නේ. මේ ඉන්න අයට නෙවෙයි කියන්නේ. පොස් කියන්නේ පොස් නෙවෙයි පුස් ගන්න දෙයක් නැහැ නේද? පොස්ලු. මොන පොස් දප්පා. මෙරිලයන් අපිට නේද? ජීවිතේට පන්සලට එන්නේ. බණක් අහන්නේ. බොරු ආගම් මාලේ නම් මොන හරි ප්‍රශ්නයක් ආවට පස්සේ. දැක්කද අර ඊයේ පෙරේද මේ ගෑනු ළමයෙකුයි හාමුදුරු කෙනෙකුයි කතා කර කර ඉන්නකොට මේ බොරු ආගම් මාලේ ආපු පන්සලකට යන්නේ නැති අධ්‍යාපනයක් නැති අයට ගිහලා මොකද කළේ? මේක ෆොටෝ ගහලා මුළු ලෝකෙටම පබ්ලිෂ් කළා. මෙන්න හාමුදුරු ගෑනු ළමයෙක් කතා කර කර ඉන්නවා. අන්තිමට පොලිසියේදී ඔප්පුනේ කොහමද? කැන්සර් හොස්පිටල් එකේ ඉන්න අම්මා බලන්න යන ගමන් අයියා නංගි. ඉතින් මේ වගේ නින්දා අපහාස කරන පන්සලකට එන්නේ නැති තරුණ පිරිස ඉන්න සමාජයේ මේ ගමේ තරුණ පිරිස විශාල වශයෙන් පින්කමට සම්බන්ධ වෙලා ඉන්නවා. මම හිතන හාමුදුරන්ගේ දායකත්වයේ අනුශාසකත්වයේ එකට ගොඩක් වටිනවා. මම ඒ අය පිළිබඳ ගොඩක් සතුටටපත් වෙනවා. හාමුදුරු කෙනෙක් වරදක් කළත් වැඩිහිටිය විදිහට අර නිකන් අර කෝපි කඩේ අබිලින් වගේ තැන් තැන් වල කියවන්නේ නැතුව මූණට ඇවිල්ලා කියලා බැරිද උපදේශක් ලබා දෙන්න? කතා කරන්න. පුළුවන්. අර මේ එදිරිවීර සරච්චන්ද්‍රගේ නෝනා ලලිතා සරච්චන්ද්‍ර. එයා පොඩි කාලේ තරුණ කාලට වඩා පුංචිම කාලේ පන්සලට ගියාම පොඩි හාමුදුරු කෙනෙක් එයා දිහා බලාගෙන ඉන්නවලු. ඒ කියන්නේ ගෑනු ළමෙක් එයා දිහා පොඩි හාමුදුරු කෙනෙක් බලාගෙන ඉන්නවලු. මේ ලලිතා නෝනා කියන්නේ මේ. දවසක් පොඩි හාමුදුරු ඇහුවා ළඟට ඇවිල්ලා එයාගෙන් මොකක්ද ඇහුවේ? පොඩි හාමුදුරු මට හිතෙනවා එහෙම අහන්නත් ඉතින් හේතුවක් තියෙන නැති යත් බලන්නේ නැති නේ. අපි කසාද බඳිමුද කියලා ඇහුවා. මොකක්ද ඇහුවේ? කසාද බඳිමුද කියලා ඇහුවා. දෙන්නටම තේරුමක් නැහැ. වයස අනුව. මේ ගෑල්ලා ගිහින් ගෙදර ගිහින් කිව්වා අම්මාට මෙන්න මේ පොඩි හාමුදුරු කෙනෙක් ඇහුවයි කියලා. එයා අම්මා හරි සත්ගුණවත් කාන්තාවක්. හාමුදුරන්ට හරිම ආදරේ හරිම ලෙන්ගතුයි. ඊට පස්සේ මේ අම්මා ඇවිල්ලා මොකද කිව්වේ? පොඩි හාමුදුරු ඉස්සරහා ඇවිල්ලා කිව්වා දැන් විහිළුවට වගේ කිව්වා කාටද මගේ දුව කසාද බඳින්න ඕනී කියලා. තේරුණාද? ඊට පස්සේ අර ගෑනු ළමයි පෙන්නවා මේ හාමුදුරු තමයි මගෙන් ඇහුවේ කියලා. අම්මා මොකද්ද කිව්වේ? අම්මා කිව්වා මං වැඩේට කැමතියි. මොකද්ද කිව්වේ? මං වැඩේට කැමතියි. හැබැයි දුවට කිව්වා සෝවාන් වෙන්න. පොඩි හාමුදුරන්ට කිව්වා දුව ඕන්න මොනවා වෙන්නද? රහත් වෙන්න කිව්වා. දැන් ගෑනු ළමයාට අර හාමුදුරුව ඕන නම් එයා සෝවාන් වෙන්න try කරනවා. පොඩි හාමුදුරන්ට ගෑනු ළමයා ඕන නම් රහත් වෙන්න try කරනවා. හොඳට කල්පනා කරලා බලන්නකෝ රහත් වෙච්ච කෙනෙක් මෙයා මේ පැත්තෙන් රහත් වෙනකොට මෙයා මේ පැත්තෙන් සෝවාන් වෙනකොට කවදාවත් කසාදයක් ඇති වෙනවද?
නෑ. අර අම්මා ආදරණීය ලෙස කාගේවත් හිත රිදවන්නේ නැතුව පුංචි හිතට අවවාදයක් ලබා දීලා පුදුම මානුෂීය භවකින් මේ ප්‍රශ්නේ විසඳුවා. තේරුණාද? ඒ නිසා කිසි කෙනෙකුට අපහාස කරන කෙනෙක් බවට පත් වෙන්න එපා. ගොඩාක් සතුටු වෙනවා නැවත සිහිපත් කරන තරුණ අයගේ පැමිණීම. මම කියන්න හැදුවේ මේ වගේ ලස්සන පින්කම් අපේ මෙලව ජීවිතයට වගේම පරලෝක ජීවිතයට ගොඩක් වටිනවා. ඒ මොකද උපනීයති අද්දූති ලෝකෝ මජ්ක්‍ධිම නිකායේ රට්ටපාල සූත්‍රයේ පැහැදිලි කළ රට්ටපාල හාමුදුරුව පින්වත්නි උපනීයති අද්දූති ලෝකෝ අපි හැමෝම මරණය කරා යදන් යන මිනිස්සු. අත්තානා ලෝකෝ අනබිස්සරෝ මේ ලෝකේ අපිට ප්‍රාර්ථනා කරන සියලු දේවල් ලැබෙන්නේ ලැබුණත් සියල්ල తాවකාලිකයි කිව්වා. සබ්බං පහය ගමනීයං ඒ වගේම සියලුම දේ දාලා කවදා හරි යන්න වෙනවා. මොනතරම් සල්ලි තිබුණත් යාහන වාහන තිබුණත් ඒවා පාවිච්චි කරන්න ඕන, ගෙවල් හදා ගන්න ඕන, යාහන වාහන ගන්න ඕන, ඉඩ කඩම් වවන්න ඕන. ඒක තමයි ජීවිතයේ සාර්ථකත්වය. හැබැයි මොනව තිබුණත් සබ්බං පහය ගමනීයං සියලුම දේ දාලා යන්න වෙනවා කිව්වා. ඕනෝ ලෝකෝ අතිත්තතෝ තණ්හා දාසෝ. ඒ නිසා තණ්හාවෙන්, ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, මාන්නෙන් මේ ලෝක ජීවත් වෙන්න එපා කිව්වා. එහෙනම් හැමෝටම ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. දීර්ඝායු සම්පත් ලැබේවා. ඉගෙන ගන්න හැමෝගෙම අධ්‍යාපන කටයුතු සාර්ථක භාවයටපත් වේවා. වැඩිහිටියන්ගේ සියලු කටයුතු සාර්ථක භාවයටපත් වේවා. ඔබට නිර්වාණ සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වන්න. දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සනසේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වන්න. මේ පිම්බීමේ වැඩහිඳ අපවත් වී වදාළ නායක මාහිම්පාණන් වහන්සේලාට මට මේ එනකොට අනුශාසනාවක් ඇහුණා. හාමුදුරුවන්ගේ මේ අරණ්‍ය හදන්න උත්සාහවන්ත වෙච්ච අනුශාසනා කරපු සියලු හාමුදුරුවන්ගේ නම් කිව්වා. ඒක ගොඩක් වටිනවා. ඒ හාමුදුරුවන් වහන්සේලාට මේ ලස්සන පින්කම ලස්සන විදිහට කරගන්න හාමුදුරන්ට ශක්තිය දුන්නු. මහන්සි වුණු හැමෝම නමින් මිය පරලෝකීය ඥාතීන්ට උතුම් නිවන් සුව පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වනවා. මුදුන්කොටුව ප්‍රදේශය කියලා කියන්නේ මම මිට එහාට අවස්ථා කිහිපයක මොකද අපේ ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථානයේ අපේ පන්සල අපේ ලොකු හාමුදුරුවන්ගේ ගම මුදුන්කොටුවේ සාන්ත සිරිනායක හාමුදුරුවෝ කියලා කියන්නේ අපේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේ. ඒ උන්වහන්සේගේ ගෙදර ඊළඟට ගම් වතුරු වෙලාවේ ආධාර බෙදන්න ඒ වගේ අවස්ථා කිහිපයකදී අපි මේ ගමට ආවා. රතනසාර හාමුදුරුවෝ අපිත් එක්ක බොහොම සහෝදරත්වයෙන් කටයුතු කරන්නේ අපේ ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේ විද්‍යා වර්ධන පිරිවෙන්හි ගුරුවරයෙක් විදිහට සේවය කළා. හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ ගුරුවරයෙක් විදිහට සේවය කළා. මං හිතන්නේ දැන් ඒ ඔක්කොම නවත්තලා ගමට සේවය කරමින් මේ ආරණ්‍ය සේනාසනේ ඉන්නවා කියලා මට හිතෙන්නේ. ඒව නේද? ඉතින් කොච්චර වටිනවද බලන්න. ගරහන්න නැතුව, වචන කියන්නේ නැතුව, දාන ගෙනත් දීලා, දුක සැප බලලා, තරුණ අය බොහොම සහෝදරත්වයෙන් වැඩිහිටියෝ දෙමව්පියෝ වගේ උන්වහන්සේලා කටයුතු කරනවා නම් මේ ආයතන දියුණු කරගන්න පුළුවන්. ඔයගලන්ට ලස්සන විදිහට පින්කම් කරන්න පුළුවන්. ඉතින් මට ආරාධනා කිරීම පිළිබඳ සතුටු වෙනවා. සතියේ දවස්වල මම ආරාධනා බාර ගන්නව අඩුයි. මොකද උදේවරුව ඉගෙනීම් කටයුතු කරලා හවස වැඩ කරන්න අමාරුයි. ඉතින් තියෙන සහෝදරත්වය නිසාම තමයි මේ පින්කම බාරගත්තේ. ඒ වුණාට හිතට ආපුවා මේ මෙතනට ආපුවාම ලොකු සතුටක් දැනුණා. ඊටාම රමණීය පුණ්‍ය භූමියක්. ඒ වගේම පින් කෙතක් බඳු පූජනීය ස්ථානයක්. ඊළඟට හිත පිරෙන දෙයක් තමයි මේ බෝධිය වටා ඉදිකර තිබෙන මේ ප්‍රාකාරය. ඊටාම ලස්සනයි. මෑත කාලේ තැනක පන්සල් වල ධර්ම දේශනාවන්ට ලංකාවෙම යනවා. හැබැයි මෙහෙම
ලස්සනක් පොඩි වුණාට මෙහෙම ලස්සනට නිර්මාණය වෙච්ච දෙයක් මම දැක්කේ නැහැ. ඒ නිසා දකින්න වඳින හැමෝටම සතුටු වෙන්න පුළුවන් මෙතනට ආවට පස්සේ. හාමුදුරුවෝ ඇතුළු ඔබට ආශිර්වාද කරනවා. නිරෝගී සම්පත් ලැබේවා. දීර්ඝායු සම්පත් ලැබේවා. අවසානයේ උතුම් නිවන් සුව පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණ ලැබේවා. සාදු නාදයක් පවත්වන්න. අද මේ උත්තම වූ පුණ්‍ය කර්මය සිදු කිරීම සඳහා පැමිණෙන්නේ දුන රත්නපුර චිත්තානන්ද පිරිවෙනේ පරිවෙනාධිපති රාජකීය පඬිත විචිත්‍ර ධර්ම කතික විචිත්‍රබාණී රූපවාහිනී ගුවන් විදුලි ධර්ම දේශක නියංගම රතනසිරි අපේ පඬිත හාමුදුරුවන් වහන්සේට තවත් ලෝක කර්තව්‍යයන් ශාසනික කර්තව්‍යයන් සිද්ධ කරන්න ආශිර්වාද ලැබේවා කියලා සාදු කියන්න. විනාඩි දෙකක් මං ගන්නවා. මං හැම දෙනාගේම නම් ගොත් සඳහන් කරා. යම් කෙනෙක් රුපියලකින් ආධාර කරාද ශ්‍රමයෙන් ආධාර කරාද නොකියූ නමක් නෑ ඔකේ. හැම දෙයක්ම කිව්වා. හැබැයි අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමත් කැපකිරීම සිද්ධ කරා. හිරමඩගම ධම්මසාර පොඩි හාමුදුරුවෝ, හිරමඩගම ඉන්දසාර පොඩි හාමුදුරුවෝ ඒ දෙදෙනාට ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේම මේ මොහොත වෙනකන් අපිට විදුලිය නෑ. හැබැයි අපි උදේ ඉඳන් මේ වෙනකන් අපිට ලයිට් තියෙනවා. ඒ කාර්යය සාර්ථක කරගන්න වේස මහන්සි වුණ අපේ මාමා නිලන්ත මහත්මයා, ඒ වගේම දිනේෂ් මහත්මයා ඔබ දෙපළට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මේ අලංකාර ආසනය සකස් කරන්නේ දුන අපේ මාමා ඇතුළු වේ සමිතියේ පින්වතුන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබටත් පුණ්‍ය අනුමෝදනා කරනවා. වෙලාව ගන්නෙ නෑ, රෑ බෝ වෙනවා ලයිටුත් නැති නිසා. ඊළඟ සීහිනේ සැබෑ කරගන්න මම හිතනවා මම කොහොමත් තව මාසයක් යනකම් වෙනත් අදියරක් හිතන්නේ නෑ. ලබන මාසේ අතෑරලා ඊළඟ මාසේ මම කල්පනා කරනවා චෛත්‍යයේ වැඩ ආරම්භ කරන්න. මම හිතන මේක මට කරන්න පුළුවන් කියලා ඊටාම වටිනා ලෙස. හැබැයි ඊළඟ මාසේ මම කිසි දෙයක් කරන්නේ නැහැ. නිකම්ම තනියම පාඩුවේ ඉන්න තමයි කල්පනා කරන්නේ. තව මාසයක් ගිහිල්ලා එකමාරක් ගියාට පස්සේ ආයි මේ වගේ එකක් මාස 3කින් දෙකමාරකින් ඉවර කරන්න මම පටන් ගන්නවා. ඔබත් උදව් කරන්න, උපකාර කරන්න. හරි ලස්සනයි. අපිට සතුටුයි, ඔබට සතුටුයි. සතුට තමයි පින කියන්නේ. හැම දිනාටම මේ සතුට තමන්ගේ ජීවිතය ආලෝකමත් කරන සනසීම උත්තම නිවන් පිණිසම හේතු වේවා, වාසනාව වේවා. පින්වතුන් හැම දිනාටම තෙරුවන් සරණයි.